එනුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. දම්සක් නදින් පින් සිත් නිවාසනහන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ කළුතර ඈතගම බෝසත් මාපිය සෙවන පරිසරයේ සුපහිටි බෞද්ධ නාලිකාවේ කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙස සදහැමතුනි මෙයතුම් වූ දේශනාව වෙනුවෙන් ධර්ම සභාවට වැඩම කොට වැඩහිදින බුත්තල හත්පුර විහාරය රත්මලාන පුරාණ විහාරය යන උභය මහා විහාරාධිකාරී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැමතුනි අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා කලපුගම පදිංචි එච්.ඩී. රංජනී මහත්මිය, කලපුගම පදිංචි රුක්මනී පෙරේරා මහත්මිය, කලපුගම පදිංචි එච්.එල්. මෛත්‍රීසේන මහතා, කලපුගම පදිංචි බාලා පත්මිනී රුබේරු මහත්මිය, කලපුගම පදිංචි ලිමිත් මෙත්තදු මෛත්‍රීසේන යන සදැහැති පින්වත් පිරිස. එසේනම් අප හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව මෙතෙන් සිට මෙයතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නතං ත භවිස්සති උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පි ආචිනං තීති. සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා පළමුව සිල්ලතුන් බවට පත් වුණා. සිල්ලතුන් බවට පත් වෙලා මේ සූදානම ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව සඳහා මා තෝරා ගන්නට යෙදුනා අපේ ත්‍රිපිටකයේ සඳහන් එක් වටිනා ගාථා රත්නයක්. මේ ගාථාව ත්‍රිපිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ කියන පොතේ සඳහන් වෙන ගාථාවක් තමයි මම ඔය දේශනා කරන්නට යෙදුනේ. මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි ඒ කරන පින්කම් වල. මොකද සමහර ඒවා කියනවා නිකන් චූටි පින්කමක් කරා කියනවනේ අපිනේ. සමහරු කියනවා මේ පොඩි පොඩි පින්කම්, ලොකු ලොකු පින්කම්. අපි මේ පොඩි ලොකු කියලා දාලා තියෙනවා. එතකොට මේ ඇත්තටම ඒ පින්කමක් පොඩි වෙන්නේ කොහොමද? පින්කමක් ලොකු වෙන්නේ කොහොමද? ඒක ලොකු පොඩි වෙන්නේ තමන්ගේ සිතුවිලිත් එක්ක. දැන් සමහර වෙලාවට ඔය
දැන් හෙට අනිද්ද වෙනකොට වෙසක් කාලේ එනකොට බලන්න පුළුවන්. වෙසක් කාලට දන්සල් දෙනෝනේ. ළමයි නම් පොඩි කියලා හිතන්නේ නැහනේ. මහා සිසිල් පැන් දන්සල කියලා දහට චූටි දන්සලක් නේද? මහා කියලා බෝඩ් ගහනවා. මහා කඩල දන්සල. ඔක්කොම මහා කියලා තමයි දාන්නේ නේ. කවුරුත් චූටි කඩල දන්සල, චූටි බත් දන්සල කියලා එහෙම දාන්නේ නේද? ළමයි වෙසක් එකට එහෙම ඔය දන්සල් එහෙම කරනකොට වචනයක් දානවා මහා කියන එක. මහා බත් දන්සල, මහා කඩල දන්සල කිකි ඔහොම දන්සල් දෙනකොට ඒකට මහා කියන වචනේ දානවා. ඒ වගේම අපිත් කරන සමහර පින්කම් මහා පින්කම්. සමහර ඒවා චූටි පින්කම් හැටියටත් අපි පොඩි පොඩි පින්කම් හැටියට ඉතින් එක එකන හිතන විදිහ. දැන් අද කරන්නේ මේ මහා පින්කමක්. මෙතන පින්කම් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මේ ධර්ම දේශනාවක් පවත්වන්නට ඔය ඇත්තෝ දායකත්වයේ බාරගෙන ක්‍රියා කරමින් ලෝකයාට බණ අහන්නට සලස්සලා දෙනවා. එතකොට ධර්ම දානය බෙදා දීම එක පින්කමක්. එතකොට රූප වාහිනිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් තවත් පින් සිද්ධ කරගන්නව බණ අහලා. එතකොට ඒකත් පින්කමක්. එතකොට බණ දැන් අපි කියනවා ධර්ම දේශනා කිරීම නැත්තම් දේශනා කරවීම. දැන් බණ කියන මටත් පින් සිද්ධ වෙනවා. මොකද මම ධර්ම දේශනා කරන හින්දා මට පින් සිද්ධ වෙනවා. මෙතන මැදිරියේ ඉඳලා ඔය ඇත්තෝ මේකට සම්බන්ධ වෙලා දායකත්වයේ දරන එකක්. ඒ වගේම දායකත්වයේ දරන අතරෙත් බණ අහනවනේ නේද? ඒතකොට ඒකත් පින්කම. තවත් විශාල පිරිසකට ලෝකේ බණ අහන්නට අවස්ථාව උදා කරලා දෙනවා. ඒකත් පින්කම. මේ විදිහේ පින්කම් ගත්තම ගොඩාක් එක එක පින්කම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ওই ගාථාව දේශනා කරන්නට හේතු වුණේ මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාම කියන පන්සලේ. මේ ජේතවනාරාම පන්සලේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ එක ධර්ම දේශනාවක් කළා දායකයන්ට දන් දීමේ විපාක සහ එකට පින්කම් කිරීමේ විපාක ගැන. දන් දෙනවා වගේම එකතු වෙලා දන් දෙන එක තවත් පින්කමක්. උන්වහන්සේ පැහැදිලි කළා දන් දුන්නම ලැබෙනවා. දැන් ඔයත් ඕන තරම් ඉතින් දානානිසංස අහලා තියෙනවා. හොඳට පුරුදුයිනේ බණ අහලා. දන් දීමේ විපාක දන් දීලා ඒ පිළිබඳව අහලා හුඟා පුරුදුයි. එතකොට දන් දෙනකොට පින්කම් කරනකොට එකතු වෙලා පින්කම් කරන එක තවත් වටින පින්කමක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ වෙලාවේ ගත්තත් දැන් බලන්නකො මෙතන සීමාවක් දාලා තියෙන හින්දා හොඳයි නේද? නැත්තම් ඉඩමදි වෙයි නේද? කට්ටිය නෑයොත් එක්ක නේද? කට්ටියට ගම්වල අපි එහෙමනේ ගොඩක් වෙලාවට කට්ටිය එකතු වෙලා ගොඩාක් අය එකතු වෙලා පින්කම් කරන්න කැමති. දැන් සමහරු ඉන්නවා පිරිස් බලේ නෑ. සමහරුන්ට මොනා හරි කරන්න ගියාට පිරිස නෑ. දැන් සමහරු අපි දන්නවා ඉතින් මේ බෞද්ධය කියුණත් ඔය ඇත්ත ඉතින් රූපවාහිනියේ සමහරලාට දකින්න ඇති 5 දෙනෙක් නැත්තම් 4 දෙනෙක් වාඩි වෙලා බණහන පින්කනොත් තියෙනවා නේ. බැලුවම 4 දෙනයි ඉන්නේ නැත්තම් 5 දෙනයි. ඒ ඇත්තන්ට නෑයොත් නෑ, යාළුවොත් නෑ, කවුරුත් නෑ. හැබැයි සල්ලි තියෙනවා. ඒතර හොඳට සල්ලි තියෙන හින්දා දායකත්වයක් බාරගෙන බණ අහන්න ආවට එක්කන් එන්නවත් කවුරුත් නෑ. තවත් සමහරු ඉන්නවා සල්ලි ඒ තරන්නේ. හැබැයි කට්ටිය නම් ඉන්නවා. එන්න ගියම් බස් එක්ක වුණත් එන්න ලැහැත්තිනේ. ඕන තරම් එන්න කැමැත්ත දක්වන ඇත්තෝ ඉන්නවා. ඉතින් මේ channel එකෙන් ඉඩ දෙන්නේ නැතුව මිසක්ක නේද? මෙච්චර සීමා දානවනේ 15ක් එන්න 20ක් එන්න 25ක් එන්න. එහෙම සීමා කළාම නැත්තම් කවුද කපන්නේ නේ? හරියට එහෙම කපලා එපා එන්න කියන්නේ අනිත් සීමා කරගන්න එපා. මේ ගෙදරින් එක්කෙනෙකුට කියමු අර ගෙදරින් දෙන්නෙකුට විතරක් එන්න කියමු. එහෙම කියලා තමයි ගෙන්න ගන්න. ඒ කියන්නේ පිරිස ඉන්න ඕන තරම්. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් මේ පින්කම් කරනකොට ආනිසංස ලැබෙන විදිහ.
එකතු වෙලා පින්කම් කළාම පිරිස් බලය ලැබෙනවා. තනියෙන් පින්කම් කළාම පිරිස් බලය ලැබෙන්නේ නැහැ. හැබැයි අර දීම විපාක හැටියට ලැබෙනවා කියලා බුදුහාඳුරෝ ඔය බණ දේශනා කළා. මේ බණ අහගෙන හිටපු එක දායක මහත්තයෙකුට හිතුණා මට ওই දෙකම ගන්න ඕනේ. ආනිසංස දෙකම ලබන්නට ඕන. ඒ කියන්නේ දානේ ආනිසංස ලබා ගන්නත් ඕනි. දුන්නම ලැබෙනවනේ. ඒ ලැබෙනවයි කියන එක ලබා ගන්නත් ඕනි. ඒ වගේම පිරිසත් ලබා ගන්න ඕනි පරිවාර සම්පත්තියත් මට ඕනි කියලා. ඔහු එහෙම හිතලා කල්පනා කරනවා එහෙනම් බුදුහාමුදුරන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට දානයක් පූජා කරන්න ඕනි. බුදුහාමුදුරු ඇතුළු හාමුදුරුවන්ට ආරාධනා කළා දානෙට ආරාධනා කරලා ඔහුට ඇත්තටම තනියෙන් දානි දෙන්න පුළුවන්. ඔහු මොකද කළේ? තනියෙන් දානි දෙන්නේ නැතුව හිතුවා මේකට කට්ටිය සම්බන්ධ කරගන්න ඕන. ගම හැමතැනම ඇවිද්දා. ගමේ යන ගමන් ගමේ කට්ටියට කියනවා මං හෙට දානයක් දෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානි පූජා කරනවා. ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කැමති දෙයක් දෙන්න. අපි කියන්නේ සම්මාදම් කරනවයි කියලා නේද? මේ සම්මාදම් කරනවා. දැන් සමහරු සම්මාදම් කරන්න ගිහලා හොරා කන ඇත්තොත් ඉන්නව නේද? සමහරු සම්මාදම් කරන්න යන්නේ ඒව තමන් හොරා කන්න එහෙමත් පුරුදුලා ඉන්න සමහරලාට. ඔය සමහරු පිරිකර එහෙම අරගෙන යනවා. හැබැයි දැන් ඔය සම්මාදම කියන එක හරි වටිනවා. දැන් අපි හිතන්නකෝ දැන් ඔය ඇත්තෝ ධර්ම දේශනාවක් සූදානම් කළත් ඔය දන්නව අපි කියමු නිවෙසක වුණත් ඒ ධර්ම දේශනාවට සාමාන්‍යයෙන් අපි ගොඩක් කලකට දහම් පරිස්කාරයක් කියලා පිරිකරක් මොකක් හරි ලැහැත්ති කරනවා. පිරිකරේ අරගෙන ඇවිල්ලා නිකම්ම හාමුදුරන්ට පූජා කරනවද? නෑ. ඒ ඉන්න ඔක්කොටම අත ගස්සවනවා කියලා කියන්නේ නේ. අත ගස්සන කියන ඔක්කොටම අත ගස්සවනවා. ඒ කියන්නේ සම්මාදම් කරනවා. ඒ සම්මාදම කිව්වම සමහරලාට අර එකතු කිරිල්ලම නෙමෙයි. ඒ ඔක්කොම දායක කරගන්නවා. සමහරට එකතු වෙනවා. දැන් සමහර ඇත්තෝ දැන් ඔය ගම්වල එහෙම සිරිතක් තියෙනවා. සමහර වෙලාවට අර ඒකට තමන්ට ඉතින් අර ගන්න බැරි වෙච්ච හින්දා ඔකට කීයක් හරි දානවා නේද? මුදලක් අරන් ගිහිල්ලා සමහරලාවට තමන් කීයක් හරි පූජා කරනවා. ඇයි ඒ පූජා කරන්නේ? මමත් මේ පින්කමට දායක වුණා කියන්නේ සමහර ප්‍රදේශවල අපි දකිනවා ගම් පළාත්වල එහෙම ගොඩක් වෙලාවට මේක තියෙනවා නාගරික වෙනකොට ටිකක් අඩුයි. එතකොට ඒ කීයක් හරි අර පිරිකරේ උඩින් තියෙනවා. ඉතින් බන්දේසියක හරි කොහේ හරි තියන්නේ ඊට පස්සේ අර ඔක්කොම කීය හරි පූජා කරා. ඇයි ඒ පූජා කරන්නේ? මමත් ඒ පින්කමට සම්බන්ධ වුණා කියන සංකේතය. ඉතින් එතකොට දැන් සමහර ප්‍රදේශවල සමහරු පිරිකරක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා පූජා කරනවා පින්කමට. එතකොට ඒ පින්කමට දායක වුණා කියන්නේ. එතකොට මේ එකතු වෙලා පින්කම් කරන එක දැන් බුදුහාඳුරු ඒක අගේ කරාට පස්සේ දැන් අර දායක මහත්තයා මොකද කරන්නේ? බෑග් එකකුත් අරගෙන එකක් එනේ ඒකේ අරගෙන යනවා. ඉතින් ගෙවල් වලින් සමහර ලාවට ඔන්න එක ගෙදරක හාල් ටිකක් දෙනවා. සමහර ගෙවල් වලින් එළවලු ටිකක් දෙනවා. ඉතින් ගොඩක් නෙවෙයි. ඉතින් එක එක ගෙවල් වලින් පුළුවන් විදියට එක එකනා ටික දෙනවා. මෙයා අර ඔක්කොම එකතු කරගන්න අතරේ දැන් සමහර දුප්පත් ගෙවල් වල යනවා, පොහොසත් ගෙවල් වල යනවා. ඉතින් සම්මාදමේ යනකොට ඔය ඔක්කොම ඉතින් එක එක්කෙනාගේ ශ්‍රද්ධාවේ තරමට සමහරු තියෙන හැටියට. ඔය දෙකම තියෙනනේ. සමහරුන්ට හුඟක් ශ්‍රද්ධාව තියෙනවා. දෙන්න හිතේ තියෙනවා. නමුත් දෙන්න දෙයක් නැහැ. සමහරු පින්කම් කරන්න ආසයි. සමහර උපාසකම්ලා කියන්නේ මර කියන ලොතරයියක් ඇදුනොත් මං කරනවා හොඳ පින්කමක් කියලා අවසානයේ රුපියල් 20ක් නැහැ නේද? ලොතරයි අරගෙන එහෙමත් වෙනවා. ඒ කියන්නේ ලොකු පින්කමක් කරන්න හිතේ තියෙනවා. ඉතින් සල්ලි නැහැ. ඉතින් යා ලොතරයියක් ඇදෙනකම් බලා ඉන්නවා. ඉතින් සමහර ඇත්තන්ට තියෙනවා දෙන්න හිත කියන්නේ. මෙහෙම යනකොට ඇවිදගෙන යන අතරේ මේ දායක මහත්තයා ලොකු ගෙයක් තිබුණා සිටු ගෙයක්. ඒ සිටුවරු කියන්නේ ඒ කාලේ කෝටිපතියෝ.
දැන් අද කෝටි පිටින් මේ කාලෙත් ගත්තොත් එහෙනම් ප්‍රකෝටි පිටා සල්ලි භාගෙ තියෙන ලොකු ගෙදරකට ගිහිල්ලා සිටු මැදුරට ගිහිල්ලා මෙයා කිව්වා හෙට මම දානයක් ලැහැත්ති කරලා තියෙනවා. ඔබතුමාටත් පුළුවන් මේ දානෙට සම්බන්ධ වෙන්න. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මේ සිටුවරයට ටිකක් ඉරිසියා හිතුණා. ටිකක් කේන්තියක් ආවා. පුළුවන් හැටියකට පින්කමක් කරන්න නැතුව යනවා ගමේ ගෙවල් ගාන එකතු කර කර දන් දෙන්න හදනවා කියලා බැරි නම් නොකර ඉන්න එපායේ. මහ ලොකුවට පින්කම් ලැහැත්ති කරගෙන බුදුහාමුදුරන්ටයි ලොකු හාමුදුරන්ට කතා කරලා මහ ලොකුවට ලැහැත්ති කරගන්නවා කරගන්න බැරුව ගෙවල් ගානේ හිඟමනේ යනවා කියලා තරහක් ඇති වුණා. දැන් ඔහොම සමහර ඇත්තෝ බනිනවනේ පව් සිද්ධ කරගන්නවා අදත්. ඉතින් ඊට පස්සේ මොකද කරේ මෙයාට අර හිත බනින්න බැරි කමට මොකුත් කියන්නත් බැරි කමට ආයෙ නැන් ඉන්නකෝ කියලා ගෙට ගිහිල්ලා හාල් වලින් දැන් වෙන මිනිස්සු දෙන්නේ හුණ්ඩු දෙකක් කිලෝ එකක් කොහොමනේ දෙන්නේ. මිනිස්සයා මොකද කරේ අර නොදී ඉන්න බැරි කමට අර විහිළුවටත් එක්ක වගේ එනවට බෑ කියන්නෙත් නැතුව ඇඟිලි 3ෙන් බණ පොතේ තියෙනවා මෙහෙම ඇඟිලි 3ෙන් අරගෙන හාල් ටිකක් දුන්නා. ඊට පස්සේ අර මුං ඇට එහෙම තියෙනවත් එහෙම මේ ඇඟිලි 3ෙන් චුට්ට දුන්නා. දැන් මෙයා මොකද කරේ අර දෙන ඒවා ওই චුට්ටක් නම් එපා කිව්වේ නේ. මේ පොඩ්ඩනේ අහුවෙන්නේ හාලට 20ක් විතර අහුවේ මම පොඩ්ඩක් මේ හාල් ගත්තොත් නේ. ඉතින් ඇඟිලි 3ෙන් අල්ලලා ඔහොම දෙනකොට එයා ඒවා වෙන වෙනම කොල කෑලි වලට එකතු කර කියන්නේ වෙන වෙනම ඔතා ගත්තා. ඔතනත් දාගත්තා අර මල්ලට. මුකුත් එයා කිව්වේ නේ. ඊට පස්සේ තෙලුත් ඕනද පැණිත් ඕනද කියලා අහලා චූටි බින්දු 2 3ක් වක් කරා අර පැණි තෙල් ඒවත් මෙයා ඒවත් වෙනමම අරගත්තා. දැන් මේවා වෙනම ගන්නවා දැක්කම හරයට තරහක් ඇති වුණා. හිතාගත්තා මේ අරයි යන්නේ වෙනම මිනිස්සුන්ට ගිහිල්ලා කියන්නද කොහොමද? ඊට පස්සේ මෙයා මොකද කළේ සේවකයෙකුට කිව්වා මං ගැන මොනව හරි මේ සිටුතුමා මෙහෙම ඇඟිලි 3ෙන් දුන්න හරි චුට්ට අර බින්දු තෙල් චුට්ට දුන්න හරි කියලා මොනව හරි මට කියනවද කියලා මට බනිනවද කියලා හොරෙන් බලාගෙන එන්නේ කියලා මිනිස්සෙක් හොරෙන් යවුව පිටිපස්සේ. ඉතින් මෙයා සේවකයා හොරෙන් ඉතින් යනවා. ඉතින් අර මිනිස්සයා යන්න තැන්වල ගෙවල් වලට යනකොට හිමීට නොදන්න විදිහට යනවා. කිසි තැනකදී කාටවත් මුකුත් කිව්වේ නෑ. පින්ඩපාතේ දැන් වඩින දවසක් ආව අනිත් පහුවද ඉතින් මෙයා ඔක්කොම කරලා ගෙදර දැන් දානේ හදන්න ගිහිල්ලා මෙයා මොකද කළේ අර සිටුතුමා චුට්ට දුන්නේවත් ඔක්කොගෙම හැම කෙනෙක්ම ගෙවල් වලින් දුන්න ඔක්කොගෙම දුන්නේවා එකතු කරලා එයා දානේ හැදුවා. අර චුට්ට දුන්නේවත් එයා ඒවත් ගත්තා. බින්දු දුන්න නම් ඒවත් දානට එකතු කළා. එයා මේ චුට්ටක් දුන්න පෙරේතකමට කියලා ඒ මුකුත් නෑ. ලෝභකමට දුන්න එයා මුකුත් අමුත්තක් නෑ. අර පොඩ්ඩ දුන්නේවත් අර එකතු කරලා දානේ හැදුවා. දානේ හැදුවාම දැන් දානේ පූජා කරන වෙලාවේ දැන් ලොකුවට ඉතින් මහා ලොකුව දානේනේ බුදුහාමුදුරුවෝ වඩිනවා. තව දායක කට්ටියක් ඉන්නවා. හාමුදුරුවෝ කුඩකුත් ඇවිල්ලා මෙයාට හිතුණා ඔය මිනිස්සයා ඊයේ බැන්නේ නැත්තේ කාටවත් කිව්වේ නැත්තේ බුදුහාමුදුරු ඉස්සරහා කට්ටියට කියන්නද දන්නේ අර සිටුතුමා මෙන්න මෙහෙම ඇබිත් දුන්න බුදුහාමුදුරනේ කියලා මගේ නම කියලා ලැජ්ජ කරන්නද දන්නේ. හැබැයි ලැජ්ජ කරොත් නම් ඔය මිනිහා මරනවා මම කියලා බලන්නකෝ ලෝභකමයි එයාගේ තියෙන නරක සිතුවිලි එක්ක ඔහු හිතුවේ මොකද්ද මෙයාව මරනවමයි කියලා. දැන් අච්චර පින්කම් කරන දායක මහත්තයෙක් මුකුත් වැරද්දක් කියලා වචනයක් කියලා බැනලා එහෙම නෙමෙයි. දැන් බලන්නකො මිනිස්සුන්ගේ හැටි. දැන් අදත් සමහරලාට අපි ඔය සමහරුන්ට සමහරු වෛර කරන හැටි, දේශ කරන හැටි හරි පුදුමයි පින්වත්නි. අර සිටුවරයා එතුමා චුට්ට ලෝභකමට දීලා එතුමාම හිතනවා මට මොන හරි අපහාසයක් කළොත් එහෙම කෙලින්ම මරනවා කියලා හිතලා මෙයා කරේ ඇත්තටම සිටුවරයා වුණත් ඉන්නවනේ සල්ලි තිබුණා නපුරු ඇත්තෝ ඉන්නවනේ
මෙයා කරේ පිහියකුත් ඉනේ හංගගෙන පිහියෙන් ඇනලා මරන්න කියලා. ඒ කාලේ ඉතින් මරපු හැටි වෙන්න ඇති. අද කාලෙත් එහෙම ඉන්නවනේ. පිහියකුත් හංගගෙන ගිහිල්ලා පැත්තකට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා දැන් පින්කම් වෙලාවේ මොකද වෙන්නේ කියලා. හිතන්නකෝ දැන් බුදුහාමුදුරුවෝ වැඩපු පින්කමේ අර මිනිස්සයා දාන දෙන තැනට ගිහිල්ලා දැන් කට්ටියක් ගොඩක් ඉන්නවනේ පිහියත් හංගගෙන වැරදිලා හරි මට වැරද්දක් කිව්වොත් මගේ නම කියලා මට ලැජ්ජ කරොත් එහෙම අර දුප්පත් මිනිස්සු හොඳට දුන්නා සිටුතුමා චුට්ට දුන්නේ කියලා හරි මොනා හරි කිව්වොත් අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ හිටියට කමන්නේ මම පිහියෙන් ඇනලා ඔය මිනිස්සයා මරලා දාලා එනවා ගෙදර කියලා දැන් පිහියත් හංගගෙන සද්ද නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්නව මොකද වෙන්නේ කියලා. පින්වත්නි මේ දායක මහත්තයා අර උයපු දානේ කට්ටිය ඔක්කොටම කිව්වා ඇවිල්ලා බෙදන්නේ කියලා. කට්ටියට බෙදන්නේ කියලා. කට්ටිය එකතු වෙලා ඒ ඔක්කොම හරි සතුටින් බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට දානි පූජා කළා. පින්කම හමාරයි. දැන් සාමාන්‍ය සිරිසක් තියෙනවා ඇත්ත දන්නවා. දන් වළඳලා ඉවර වුණාම ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අද අපේ ගෙදරක වුණත් දානි වන්දලා ඉවරනම බණක් කියනවා ඊට පස්සේනේ ධර්ම දේශනාව අපි කියන භුක්තානුමෝදනාව කියලා. ඒ දන් වළඳලා අවසානයේ ධර්ම දේශනාවක් කරනවා. බුදුහාමුදුරුවෝ දන් වළඳලා අවසානයේ ධර්ම දේශනාව කරන්න සූදානම් වෙනකොට දැන් ඔය ඇත්තොත් දැන් හාමුදුරුවෝ අහනවනේ මොකක්ද අරමුණ දායක මහත්තයෝ කියලා නේ. දැනුත් මේ කොලේකුත් දීලා තියෙන මේ බණ කියන්නත් නේද? ලියලා තියෙනවනේ කොලයක්. ඒ වගේ දැන් ගෙදරක වුණත් පින්කමක් කළාම මොකක් හරි අද නම් ගොඩක් කලකට එක කොලයක ලියලා දෙනවා. නැත්තම් ඉතින් හිතවත්ම කෙනෙක් නම් ඉතින් නංගන් දන්නව නම් හාමුදුරුවෝ මේ අම්මට පින් අනුමෝදන් කරන්න අපේ හාමුදුරනේ තාත්තට පින් දෙන්න අපේ කවුල් මේ කට්ටිය තමයි පින්කම කරන්නේ පවුලේ ඉතින් අපි දුවල පුතාලා තමයි කරන්නේ. ඔහොම කියලා අර අරමුණු ටික කියනවනේ. එතකොට ඒව කියනවා. එතකොට දායක මහත්තයා අර සම්මාදම් කරලා හදපු දායක මහත්තයා දාන ලැහැත්ති කරපේකනා කියනවා බුදුහාමුදුරනේ මේ දාණය මම තනියෙන් හදපු එකක් නෙමෙයි. මේ දාණය මගේ තනි වියදමෙන් කරපු එකක් නෙමෙයි. මේ දාණයට ගොඩාක් ඇත්ත උපකාර කළා. උදව් උපකාර කළා. මේ දාණයට සමහර අය ගොඩක් ලොකු දේවල් දුන්නා. වැඩියෙන් දුන්නේ නැත්තොත් හිටියා. සමහර අය චුට්ට දුන්නේ නැත්තොත් හිටියා. එතකොට බුදුහාමුදුරනේ ඒ ටික දුන්න අයටත් ගොඩක් දුන්න අයටත් හැම දෙනාටම මං එක වාගෙම පින් අනුමෝදන් කරනවා. දැන් මෙයා කිව්වේ නෑ චුට්ටක් දුන්න අයට චුට්ටක් පින් අයිති වේවා ගොඩක් දුන්න අයට ගොඩක් පින් අයිති වේවා නෙමෙයි කිව්වේ. මොකද්ද කිව්වේ? චුට්ට දුන්න අයටත් වැඩියෙන් දුන්න අයටත් හැම දෙනාම මේ පින්කමට සුළුවෙන් හෝ යමෙක් මොනවා හරි දුන්නා නම් වචනකින් හරි අපේ මේ පින්කමට උදව් උපකාර කළා නම් ඒ හැම දෙනාටම එකසේම මේ පින් අයිති වේවා බුදුහාමුදුරනේ. එකසේ අයිති වෙලා ඒ ඇත්තන්ට දිවි ලෝක සැප මිනිස් සැප ඒ වගේම නිවන් සැප හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා බුදුහාමුදුරනේ. ඒ හැම දෙනාටම එක වගේම පින් දෙන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. මෙහෙම ඉල්ලා හිටියම අනේ අර පිහිය හංගගෙන හිටපු මිනිස්සයාට මරන්න වෙවුලන්න ගත්තා. අනේ මෙච්චර හොඳ මිනිස්සෙකුට නේද මම මෙහෙම පිහියෙන් අනින්න හිටියේ. මෙච්චර උතුම් දායක මහත්තයෙකුට නේද මං අනේ මේ වගේ පව් සිතුවිල්ලක් ඇති කරගත්තේ බලන්නකො මම මෙච්චර චුට්ට දීලා අඩුම ගානේ සිටුතුමා චුට්ටක් දුන්න තියා කියා කවුරුවත් චුට්ටක් දුන්න කතාවක් කිව්වේ නෑ. එක්කෙනෙක් නම් කිව්වේ නෑ. චුට්ටක් දුන්න අයටත් ගොඩක් දුන්න අයටත් හැම දෙනාටම එක වගේම පින් අයිති වේවා කියලා මටත් ඉතින් පින් දුන්නනේ. අනේ මේ වගේ හොඳ මහත්තයෙක් කියලා ඒ වෙලාවේ පිහිය පැත්තකට විසි කරලා ගිහිල්ලා අර දායක මහත්තයා ළඟ වැඳ වැටෙනවා. අනේ මට සමා වෙන්න දායක මහත්තයෝ. මේ සිටුතුමා වඳිනවා. බුදුහාමුදුරු බලනවා මේ එකපාරම මොකද මේ බණ කියන්න හදනකොට
සිටුතුමා ඉතින් වැදගත් මිනිස්සෙක්නේ හොඳට ඇඳලා පැළඳලා හිටපු සිටුවරේ ඇවිල්ලා අර මේ දායක මහත්තයා ළඟ වැඳ වැටෙනවා නේ මට සමා වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ ඇහුවා මොකද මේ මෙහෙම එකක් වෙන්නේ? බුදුහාමුදුරනේ මං ආවේ මේ බණ අහන්නවත් දාන දෙන්න නෙමෙයි. මේ මිනිස්සයා මට වැරද්දක් කිව්වොත් එහෙම පීයෙන් ඇල්ල මරන්න ආවේ බුදුහාමුදුරනේ මම. මරන්න ආවේ හැබැයි මේ වාගේ හොඳ මිනිස්සෙක් මරන්න හිතපු එකත් මම වැරද්දක්. අනේ බුදුහාමුදුරනේ මට බුදුහාමුදුරුවොත් මට සමා වෙනව නේද? බලන්න පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිමිති කරගෙන දේශනා කරනවා සමහර දේවල් චූටි කියලා හිතන්න එපා පින්කම්. ඒ වෙලාවේ තමයි මේ ගාථාව දේශනා කරන්නේ. එහිදී උපමාවක් දක්වන උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. ඔයත් දකිනවා සමහර වෙලාවට ඔය ගෙවල් වල ටැප් එක එහෙම තියෙනවා නම් ඔය වතුර එන ජල කරාම තියෙනවා නම් සමහර වෙලාවට ඔය ජල කරාම කාලයක් ගියාම වතුර කාන්දු වෙනවා. අපි කියන්නේ ලීක් වෙනවා කියලා කියන්නේ නේද? ඒතර වතුර බින්දු බින්දු වැටෙනවා සමහර වෙලාවට. ඔය සමහර ගෙවල් වල එහෙමත් වහලේ සමහරලාට පොඩි සිදුරක් හැදුනම වහින වෙලාවට ඒ වතුර බින්දු බින්දු වැටෙනවා. ඔහම වතුර බින්දු බින්දු වැටෙනකොට ජල බින්දු නිපාතේන. ඒතර වතුර බින්දු බින්දු වැටෙනකොට අපි ඕකට තියෙනවා කලයක් තියුවොත් අපි හිතමු අර ටැප් එකකට නැත්තම් ජල කරාමයකට අපි තියෙනවා කල ගෙඩියක් තියෙන වතුර බින්දු බින්දු වැටෙන්නේ. හැබැයි රැට තියලා අපි උදේට බැලුවොත් සමහරට කලේ පිරීලා ඉතිරිලක් යනවා. සමහරට කලේ භාගයක් පිරසමට ඔය වහලෙන් වුණත් චුට්ට චුට්ට වැටෙනකොට වාජනයක් තියෙන අපිට පේන්නේ. හැබැයි වැස්ස ඉවරුණා බැලුවම වතුර ගොඩක් එකතු වෙලා. ඒ කියන්නේ ඒ වගේ තමයි අර බින්දු බින්දු එකතු වෙලා චුට්ට චුට්ට එකතු වෙලා අර වතුර කලයක් පිරෙනවා වගේ පින්වත්නි. අපිත් කරන චූටි චූටි පින්කම් එකතු වෙලා පින් කලයක් හැදෙනවා. ලොකු පින් ගොන්නක් බවට පත් වෙනවා. ඒ හින්දා සමහර ඒවා චූටි පින් කියලා අත්හරින්න එපා. ඕක මේ චූටි එකක් නේ. එහෙම හිතන්න එපා. චුට්ට චුට්ට වුණත් අපි පින්කම් කරනකොට පොඩි පින්කම් කරනකොට ඉබේම අපි ලොකු පින්වතෙක් බවට පත් වෙනවා. දැන් සමහර වෙලාවට මේ පින්කම් කරනකොට බුදුහාමුදුරේ මේ අවස්ථාවේදී දේශනා කරනවා අර පින්කම් කරනකොට අර එකතු වෙලා කරන පින්කමයි තනියෙන් කරන පින්කමයි. දැන් මේ මම දකිනවා අදත් ඔය අපේ රටේ මේක අවබෝධ කරගත්තේ නැති ඇත්ත ගොඩක් ඉන්නවා. ඔය සල්ලි බාගේ එහෙම තියෙනකොට සමහර අය මොකද්ද හිතන්නේ? සමහරව හිතන මට කවුරුවත් දායක ඕනේ මට පුළුවන් තනියෙන් දායකත්වය ගන්න. ඔය කටිනේ පින්කම් වලදී එහෙම සමහර පන්සල හරියට රණ්ඩුත් වෙනවා. හාමුදුරනේ මට මේ සැරේ කටිනේ පින්කම ඕනි. හාමුදුරු කිව්වොත් එහෙම තවත් කට්ටියක් ඉන්නවා එකතු වෙලා කරමු මහතු. නෑ මට තනියෙන් ඕනි. එහෙනම් ඒගොල්ලන්ට මේ අවුරුද්දේ දෙන්න මට ලබන අවුරුද්දේ තනියෙන් ඕනි. ඔහොම කියන මිනිස්සු නැද්ද? තනියෙන්ම පින්කම ඕනි. ඊළඟට බණ කියවන්න ගියාම සමහර ධර්ම දේශනාවන් තියෙන පන්සලේ බණ අපි කියමු බණ 5ක් කියනවා බණ 7ක් කියනවා වෙසක් එකට නැත්නම් කටින් ධර්ම දේශනා මාලාවක් තියෙනවා. ඉතින් සමහරලාට හාමුදුරු කියනවා. ඉතින් දුරින් හාමුදුරු වඩම්මනකොට ගමන් ගාස්තු දෙන්නත් ඕනේ සංග්‍රහ කරන්නත් ඕනේ. හින්දා අපි කට්ටිය එකතු කරගෙන පින්කමක් කරමුද? නෑ මට එක දායකත් මට එදා තනියෙන් ඕනි හාමුදුරනේ දායකත්වය. අනිත් ඕන කට්ටිය දෙන්න මට තනියෙන් දායකත්වය ඕනි. මං වියදම් කරන්නම්. ඔහොම කියන සල්ලිකාරයත් නැද්ද? ඉන්නවා. සල්ලිම නෙමෙයි එතන. පින්කමක් එකතු වෙලා කරන්නේ සල්ලි. එතකොට නැතිකමටම අනිත් ඇත්ත එකතු වෙන්නේ. නැතිකමම නෙමෙයි. ඒ ඇත්තොත් එකතු කරගෙන තවත් අයත් එකතු කරගෙන දැන් අන්න එකතු වෙලා පින්කම් කරන එකේ වටිනාකම. තනියෙන් පින්කම් කළාම පින්වත්නි විපාකය තමයි තමන්ට සසරේ පරිවාර සම්පත්තිය නේ. අපි ඕක හොඳට අත්දකිනවා. තනියෙන් දුන්නම තනියෙන් දුන්න විපාක හැටියට ලැබෙනවා. ලැබුණට පිරිස් බලය නේ. දැන් සමහර වෙලාවට සමහර මලගෙවල් තියෙනවා. මලගෙවල් දාන ගෙවල් අපි ඉතින් වඩිනවනේ.
හොඳ සල්ලි භාගේ තියෙන හොඳ පොහොසත් ඇත්තෝ. සමහරලාට වාහනේ ගිහිල්ලා ඉතින් දානෙට 19යි හාමුදුරුවරු. ගෙදර 5 දෙනයි. සමහරලාට ගෙදර නෝනායි මහත්තයයි දුවයි පුතයි ඩ්‍රයිවරු එකතු වුණාම තමයි ඒ 5 හැදෙන්නේ. සමහරලාට දානෙ ටික බෙදන්න ගිහිල්ලා දානෙ ටික බෙදා ගන්න කෙනෙක් නෑ. සමහරලාට හාමුදුරු දානේ වළඳලා ඉතින් 19ක් විතර එක්ක 5 නමක් දෙතුන් නමක් ගන්නෙත් නෑ ලොකුවට දෙන්නත් ඕනි. ලැහැත්ති කරගෙන සමහරලාට ඉතින් හාමුදුරු දානේ වළඳලා අත හොද ගන්න බලාගෙන ඉන්නවා. අර මිනිස්සයා එහෙ දුවනවා මේ දුවනවා. අයි දෙන්න තුන්ද නැයිනේ. සමහරලාට පිරිවැර සම්පත්තිය නෑ. ඒකට සමහරු පින්කමක් කරන්න ගිහිල්ලා කරගන්න බැරුව. ඇයි? කට්ටියට කියන්නෙත් නෑ. මලගයක් වෙලා එනවා කට්ටිය. මේක මහත්තයෙක් පාවගේ කාලේ කියනවා හාමුදුරනේ ඒ ගමක මේ ගාල්ල පැත්තේ එයාගේ මලගේ ගුණයි කිව්වා 7 දවස් ඉවරනකොට හාල් මිටි 13ක බත් ඉව්වයි කිව්වා. හිතන්නකෝ හාල් මිටි 13ක බත් ඉව්වයි කිව්වා. ඒ කියන්නේ කට්ටිය මල ගෙදර එනවා කට්ටිය කියන ඉතින් එන පුදුම විදියට හාමුදුරනේ කවුද දන්නේ නැහැ. ඉතින් අඳුරන්නෙත් නෑ සමහරු ඉතින් ඇවිල්ලා ඉතින් කතා කරනවා ඉතින් අඳුරන්නෙත් නෑ ඉතින් සමහරලාට ඉතින් මල ගෙදර ආවේ ඇයිද කියලා අහන්නේ. ඉතින් මාව අඳුරන්නේ ඉතින් මං එයාව අඳුරන්නේ නැති වුණාට. ඉතින් සමහර ඇත්තන්ට පුදුම පිරිස් බලයක් තියෙනවා. මොනවා හරි කරන්න ගියාම එකතු වෙනවා පුදුම විදිහට. පින්කමක් කරන්න ගියාම හරි කට්ටිය එකතු වෙලා පින්කම් කරනවා. එහෙම එකතු වෙලා පින්කම් කරන ඇත්තොත් ඉන්නවා. ඒ වගේ මට මතකයි මේ බෞද්ධ ආයකයේම එක උපාසකම්ම කෙනෙක් ඉතින් මේ දායකත්වයට නන් 30ක් ලියලා බැලුවම එක දවසක් නන් 30ක් තියෙනවා. ඉතින් මං බැලුවා දැන් මේක කියවන්න ගියාම විනාඩි 5ක් විතර යනවා ලොකු පුණ්‍යානුමෝදනා මං එම මිච්චර නං ගොඩක් හාමුදුරනේ අපි 30 දෙනෙක් එකතු වෙලා තමයි මේ පින්කම කරන්නේ. ඒ ඇත්තෝ 30 දෙනෙක් එකතු වෙලා. ඒ කියන්නේ 30 දෙනෙක් සල්ලි දැම්මයි කිව්වා. සල්ලි දාලා ඉතින් අපි දුප්පත් ඒ අම්මා කිව්වේ ඉතින් අපි දුප්පත් කියලා මං කෝ දුප්පත් කතා කියන්න එපා. ඉතින් කමන්නේ මේ නං ගොඩක් තියෙන නිසා ඇහුවේ කිව්වම කිව්වා අපි 30 දෙනා එකතු කරලා හාමුදුරනේ රූපවාහිනී බණක් කියන්න ආසින්දා අපි ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා තමයි හාමුදුරනේ මේ බණ කියන්නේ. එතකොට බලන්නකො දැන් ඒ ඇත්ත එකතු වෙලා එහෙම කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ශ්‍රද්ධාවෙන් පින්කම් කරන ඇත්තොත් ඉන්නවා. තවත් සමහරු ඉන්නවා පින්කම ලැහැත්ති කරගන්නවා. කිසි කෙනෙකුට එන්න වාඩි වෙනටවත් කැමති නැහැ. මට මතකයි ගොඩක් කාලේ ඒත් වගේ ධර්ම දේශනාවකට ඒ ගෙදරින් ඇවිල්ලා හිටියේ මම හිතන්නේ 6-7 දෙනෙක් වගේ ඇවිල්ලා හිටියා. ඒ ගමන පන්සලේ ඒ පන්සල බලන්න ආපු මං හිතන්නේ බෞද්ධයකේ තමයි උනේ පන්සලට ඒ ආපු කවුරු හරි වඳින්න හරි ආපු දෙතුන් දෙනෙක්. ඉතින් සමහරු හරි ආසයිනේ බනහන්න. ඉතින් ඒ ඇත්තෝ කිට්ටු වෙන්න ඇහුවා මේ වාඩි වෙලා බනහන්නද කියලා. ඉතින් මේ වාගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ ඉතින් ඒ ඇත්තොත් වාඩි වෙන්නද කියලා ඇහුවා. අර දායකයෝ කැමති වුණේ නැහැ කියන්නකෝ. ඒගොල්ලෝ අපි අඳුරන්නේ නැහැ. ඒ හින්දා අපිත් එක්ක හිටියම අඳුර ගන්න බැරි වෙන ඕනේ නැහැ. ඒගොල්ලෝ වෙන මීදලා බණ අහන්නීකෝ කියන රූපවාහිනියට පේන්න එනවට කැමති වුණේ නැහැ. ඉතින් එතකොට හිතන්නකෝ ඒ ඇත්ත පින්කමක් කරන්න ආවත් මං කල්පනා කළේ ඉතින් ඒ ඇත්තන්ට ඉතින් සසරේ කොච්චර අසරණ වෙනවද කියන්නකෝ. ඒ ඇත්ත සසරත් අසරණයි. මේ ආත්මෙත් ඒ ඇත්ත ඉතින් මොකද කියන්න බෑ. මොකද එහෙම පිටාය වාඩි කරවන්න බෑනේ ඇවිල්ලා. ඒ ඇත්ත පැත්තකට වෙලා බණ ඇහුවා. හැබැයි එහෙම අවස්ථාවත් යෙදිලා තියෙනවා. එතකොට පේනවා සමහර අය අනේ තමන් කරන පින්කමකට හරි සතුටු වෙන්න එපා. කවුරු හරි ඇවිල්ලා අනේ අපිත් එක්ක ඇවිල්ලා බණ අහනවා අපේ බණට සම්බන්ධ වෙලා වාඩිලා හිටපු අය රූපවාහිනිය ඉතින් අපේ නෑයෝ ටික විතරක් ඉන්න ඕනේ නේද? දැන් නෑයෝ අඳුරන්නත් බෑ කවුරු අඳුරන්නත් බෑ මූණු වහගෙන. නේද? දුන්නනේ දඬුවම නේද? ඉස්සර නම් මූණ හරි බලලා සතුටු වෙන්න දුනවා ඉන්නේ මම තමයි කියලා දැන් තමන්ම තමයි වෙන්න ගන්න වෙන්නේ. ඇයි? මූණු වහගෙනනේ නේද? ලෝකෙම මූණු වහගෙන. ඉතින් ඒ තත්ත්වයටපත් වෙලා අපි.
ඉතින් මම මේ කිව්වේ පින්කමක් කරනකොට අනිත් අය එකතු කරගත්තම කණ්ඩායමක් එකතු කරගෙන පින්කමක් කරන එක පරිවාර සම්පත්තිය ලැබෙනවා. පිරිස ලැබෙනවා. ඒකත් සසරේ ලොකු පිනක්නේ පින්වත්නි. අපි හිතන්නකො සමහරු මේ ජීවත් වෙනකොට කොච්චර සල්ලි භාගෙ තිබුණට කවුරුත් නැහැ. සල්ලි වලට මොනවද කරන්න පුළුවන් කියන්නකො? සල්ලි වලට හැමදේම කරන්න පුළුවන්ද? බෑ. හරි අසරණයි. අපට මිල මුදල්ම නෙමෙයි පින්වත්නි ජීවිතය කියලා කියන්නේ. එතකොට පිනට දැන් අර දන් දුන්නම ලැබෙනවා. හැබැයි පිරිස් බලය නැහැ. පිරිස් බලය ලැබෙන්නේ මොනව කරාමද? එකතු වෙලා පින්කම් කළාම. සහයෝගයෙන් පින්කම් කළාම. දැන් තවත් සමහරු ඉන්නවා මෙතන බුදුහාමුදුරුවෝ දාන දෙන කොටස් 4ක් පෙන්නවා. සමහරු ඉන්නවා තමන් දෙනවා අනුන් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ අයට මොකද වෙන්නේ? තමන්ට ලැබෙනවා දුන්න හින්දා තමන්ට ලැබෙනවා පරිවාර සම්පත්තිය නැහැ. තවත් කට්ටියක් ඉන්නවා තමන් දෙන්නේ නැහැ අනිත් අය එකතු කරගෙන දෙනවා. ඒ කියන්නේ සම්මාදම් කරලා දෙන ඇත්ත නැද්ද? ඉන්නවා තමන්ගෙන් රුපියලක්වත් දාන්නේ. අනිත් අය පින්කම් වලට යොමු කරන ඇත්තු ඉන්නවා. ඔය සමහර පන්සල් වලත් ඉන්නවා ඔය දායක සභාවල එහෙම ඒ ඇත්තු පින්කම් ලැහැත්ති කරනවා. කවදවත් බණ අහන්න ඒ ඇත්තු ඉන්නේ. අපි දකින්න සමහරවිට මේ සංවිධායකලා ප්‍රධාන සංවිධායක ඔක්කොම බණ පින්කම් ලැහැත්ති කරලා ඔක්කොම ලැහැත්ති කරලා බලනකොට ප්‍රධාන දායකයා මිසින්. එයා පැත්තකට වෙලා එයා සංවිධාන වැඩ. එයා අනිත් ඇත්තන්ට බණ අස්සනවා. එහෙම අනිත් අය ලව්ව කරවෙනවා. එයා කරන්නේ නෑ. සමහරු ඉන්නවා දන් දෙනකොට කට්ටියකින් එකතු කරලා දන් දෙනවා. එයා දෙන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අර දුන්නේ ඇත්තන්ට ලැබෙනවා. මෙයාට ලැබෙන්නේ නෑ. ඒ දුන්නේ නෑනේ. Taman දුන්නේ නෑනේ. දුන්නේ නැතත් හැබැයි එයාට පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඇයි? පිරිවර එකතු කරපු නිසා. ඒකෙත් වාසියක් තියෙනවා. ඒක කියන්නම්කෝ. දැන් සමහර ඇත්තෝ ඉන්නවා හරි දුප්පත්. දුප්පත් වුණාට එයාට ඉන්නවා පොහොසත් යාළුවෙක් ඉන්නවා. පොහොසත් යාළුවෝ ඉන්නවා. දැන් සමහරලාට ඉන්නවනේ එකට ඉස්කෝලේ ගියා ඒ ඇත්තන්ට සල්ලි තියෙනවා එක්කෙනෙකුට නෑ. ඒතරට පොහොසත් යාළුවා කියනවා ලබන සතිය අපි අනුරාධපුරේ යමුද? අනේ බෑ කියනවා. නෑ බෑ කියන්න එපා. හරි ඔයා එන්නකො ඇඳුම් දෙකක් දාගෙන අපිත් එක්ක යන්නේ අපේ වාහනේ යන් කියලා එක් කරගෙන යනවා. ගෙදර ළඟට ඇවිල්ලා උදේ ඇඳුම් දෙකක් දාගෙන එන්නකො යන්කෝ අපිත් එක්ක කියලා උදේ එක් කරගෙන ගිහිල්ලා යන ගමන් උදේටත් කණ්ඩ අරන් දීලා දවල්ටත් හෝටලෙන් කණ්ඩ දීලා ඊට පස්සේ ගිහිල්ලා රුවන්වැලි සෑයත් ඇඳලා ශ්‍රීමා බෝධියත් ඇඳලා වැවේ ගිහිල්ලා නාලා කට්ටියත් එක්කම රෑ හෝටලයක ඉඳලා ඒ හෝටලෙත් කණ්ඩ බොණ්ඩ දීලා හෝටලේ බිලත් ඒ ඇත්තම ගෙවලා එන ගමන් ওই දඹුල්ල පැත්තෙන් එළවලු මල්ලකුත් අරගෙන දීලා එයාට ගෙදර ළඟින් බස්සලත් යනවා යන්නම් කියලා. දවස් ඊට පස්සේ කියනවා දවස් දෙකක හොඳ ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා 7-5ක් වියදම් උන්නේ. යාළුවා තමයි ඔක්කොම වියදම් කළේ. එහෙම කියන ඇත්තෝ නැද්ද? ඉන්නවා සමහර ඇත්තෝ. අර තමන් ළඟ ඉන්න වෙන කෙනෙක් වියදම් කරනවා. ඒ ඇත්තෝ ළඟ තියෙන ඒවා තමන්ට ලැබෙනවා. හැබැයි තමන්ට කියලා જાතියක් තමන්ට පෞද්ගලික පොහොසත්කමක් ලැබිල්ලක් නැහැ. ඇයි? අනිත් ඇත්තන්ට ලැබුණේ මොකද? අර තම අනිත් පිරිවරෙන් හරි කණ්ඩ බොණ්ඩ හරි ලැබෙන්නේ මොකද? සංසාරේ තමන් දුන්නේ නෑ අනිත් අය එකතු කරගෙන පින්කම් කළාම. තවත් කට්ටියක් ඉන්නවා. තුන්වෙනි කට්ටිය තමන් දෙන්නෙත් නෑ දෙන අයට දෙන්න දෙන්නෙත් නෑ. කට්ටිය එකතු කරගන්නෙත් නෑ දීමට උදව් කරගන්නෙත් නෑ තමන් දෙන්නෙත් නෑ. ඒ ඇත්තොත් ඉන්නවා. දැන් මේ දවස්වල එහෙම අපිට මේ අන්තර්ජාලය Facebook එකේ සෝෂල් මීඩියා කියන්නේ නේද? බැලුවම පේනවා මහා ලොකුයි කියාගෙන ඉන්නේ සමහර ලොකුකම් නෑ. සමහර ඇත්තෝ මේ ස්වාමින් වහන්සේලාට එහෙම අපහාස කරන හැටි හරි පුදුමයි. අනේ පව් කියලා හිතනවා. ඇයි? සසරට පව් එකතු කරගන්න හැටි හරි පුදුමයි. මම දැක්ක කවුරු හරි කෙනෙක් දාලා තියෙනවා අපි රැල්ලක් හදමු හාමුදුරුවන්ට දානි නොදී ඉන්න.
පුදුම රැල්ලක් හදන්න හදන්නේ. හාමුදුරන්ට දාන නොදී ඉඳලා රැලි හදන්න පුළුවන්ද මේ ලංකාවේ? කොච්චර පව් අදහසක්ද බලන්න. සුද්දොත් ලැහැත්ති වුණා ඕක කරන්න. සුද්දෝ හාමුදුරන්ට දාන දීම තහනම් කළා. දාන දුන්නොත් දඩ ගහනවයි කිව්වා ඒ කාලේ. සුද්දන්ටත් බැරි වුණා දඩ ගහනවා කිව්වම මිනිස්සු හොරෙන් ගෙනල්ලා දුන්න දානේ. ඇත්තම කතාව. දඩ කණ්ඩ හරි බලාගෙන මිනිස්සු හොරෙන් දානේ දුන්න හාමුදුරන්ට. එහෙම බෞද්ධයෝ අපිට හිටියේ. දැන් මේ සමහර ඇත්තෝ අනේ පව්කාරකමට මන් දකිනවා සමහර ඇත්තෝ මේ සිවුරට පුදුම විදිහට අපහාස කරනවා. මෙහෙමයි වැරදි තියෙන අඩුපාඩු තියෙන ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්න පුළුවන්. බුදුහාමුදුරන් කාලෙත් හිටියානේ. බුදුහාමුදුරන්ටත් ගල්ප වෙරළපු දෙවිදත්තර හාමුදුරුවෝ හිටියානේ. චබ්බග්ගිය හාමුදුරුවෝ කියලා 6 කල්ලියක් හිටියා. කළේම නරක වැඩ. ඒ කාලෙත් හිටියා. ඒකට බුදුහාමුදුරුවන්ටත් දොස් කිව්වා ඒ කාලේ මිනිස්සු. අද සමහර ඇත්තෝ මට හරි දුක හිතෙනවා අපේ තරුණ පුතාලා දුවලා සමහරලාවට මේ අනවබෝධය නිසා අර සමහර මිනිස්සු ඒකට පොළඹවලා අනේ පව්කාර සිතුවිලි ඇති කරනවා. ඒවට නම් අහු වෙන්න නම් එපා. කවදාවත් මේ බණ අහන දුවල පුතාලත් ඉන්නවා. මම මේ ආදරයෙන් මතක් කරන්නේ කරුණාවෙන් මතක් කරන්නේ ඒ සසරේ පව් නොදන්නකම නිසා සමහරලාට ඒ වගේ නින්දා කරන්න අපහාස කරන්න ඒ වගේ ඒ හාමුදුරුවන්ගේ වෙන්න පුළුවන් ගිහියන්ගේ වෙන්න පුළුවන් සිල්වත්කම් ගුණවත්කම් වැඩි වෙන තරමට අකුසලය තමාට වැඩි කියන එක තේරුම් ගන්නෑ. ඉතින් සමහර වෙලාවට මේ පව්පින් නොදන්නකම නිසා නොයෙක් පව්කාර වැඩ කරනවා. මේ ඊයේ පෙරේදා මේ උද්ඝෝෂණ වගේක් තිබුණානේ. උද්ඝෝෂණ හොඳ නරකද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ උද්ඝෝෂණයේ වෙලාවක මම දැක්ක මේ අන්තර්ජාලයේම දාලා තිබුණ එකක් මේක. එක පාර වහගෙන ඉන්නවා ළමයි වාගයක් ගහක් පෙරලා හාමුදුරුවෝ වාගයක් වඩිනවා දානෙට. දානෙට වඩිනකොට ස්වාමීන් වහන්සේලාට යන්න දෙන්නේ. ඇයි හාමුදුරන්ට පයින් යන්න බැරිද? කොල්ලෙක් අහනවා පයින් යන්න බැරිද? හාමුදුරන්ට පයින් වඩින්න පුළුවන් ඇති. මන් දන්නේ කොච්චර දුර වඩින්න තියුණාද කියන එක දන්නේ නේ. හැබැයි ඒ පුතා තනියෙන් නෙමෙයි මං හිතන්නේ එතන හිටිය 10ක් 15ක්. එතන එක කෙනෙකුටවත් කොන්දක් තිබුණේ අරක ඇරලා හාමුදුරනේ වඩින්න දානට කියලා කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඔක්කොම හාමුදුරු ටික මං දැක්ක වීඩියෝ එකේ තියෙනවා ත්‍රිවිල් රථයකින් වඩින්නේ. ත්‍රිවිල් එකෙන් බැහැලා උන්වහන්සේලා පයින් වැඩිය දානට කොහේ කොච්චර දුරද කියන එක අපට තේරුන්නේ නැහැ. මට හරි දුකක් ඇති වුණා. අනේ අර දරුවෝ සිද්ධ කරගත්ත පාපය ඒ ඇත්තන්ට තේරෙන්නේ අකුසලය. මොකද හාමුදුරුවෝ වඩින්නේ මේ ආණ්ඩුවට පක්ෂවාරී විපක්ෂවාරී පෙළපාලියකට වඩිනවා නම් පාරකට කමක් නෑ. මේ දානෙට වඩින හාමුදුරුවන්ට පාර වහනවයි කියන එක. ඒ தත්ත්වයට අපේ සමහර පුතාලා දුවලා පත් වෙලා. ඒ தත්ත්වයට පත් වෙන්න දෙන්න හොඳ නෑ. චූටි කාලේ ඉඳලා දරුවන්ට කියලා දෙන්න ඕනි ගුණ යහපත්කම්. මේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? මේ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? පිනපව කියන්නේ මොකක්ද? මේක කියලා දෙන්න ඕනි. ඉතින් ඒ වගේම 4 වෙනි දාණය බුදුහාමුදුරු සඳහන් කරනවා. සමහරු තමනුත් දෙන අතරේ අනිත් අය සම්බන්ධ කරගන්නවා. ඒක විපාකයේ හැටියට මොකද වෙන්නේ? තමන්ට දුන්න නිසා තමන්ටත් ලැබෙනවා පරිවාර සම්පත්තියක් ලැබෙනවා. එතකොට කට්ටියක් ඉන්නවා ඒ වගේම තමන්ටත් තියෙනවා. දැන් සමහර වෙලාවට අපට ඕක තේරෙන්නේ ගොඩාක් කලට අපි අසරණ වෙච්ච වෙලාවට. සමහර ඇත්තෝ දැන් මේ දියුණුයි කියලා අපි හිතුවට අද වෙනකොට බලන්නකෝ අපි ලොකුවට ගෙයක් හදාගෙන වටේට බැම්මක් බැඳලා ගේට්ටුවක් දාලා කැමරා ටිකක් එහෙම හයි කරගෙන ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් ගෙදර කට්ටියත් එක්ක අනිත් කට්ටිය අල්ලපුවත් මිනිසුන්ටත් කරදර කරන්න ඕනේ. අපි ඉතින් නිදහසේ ඉන්නවයි කියලා ඉන්නවා. ඇත්තට මේක නිදහස්ද? නිකන් හරියට කූඩු කරා වගේ නේද? තමන්ම කූඩු වෙලා නේද? ගේට්ටු එහෙම දාන්න ඕනේ නැත්තම් හොරු ඉන්නවනේ. ඒක වෙනයි. හැබැයි මිනිස්සුත් එක්ක ඇසුරු කරන්නේත් නෑ සමහර ඇත්තෝ. අවසානයේදී අපි අසනීප වුණොත් එහෙම කෙනෙක් රෝහල්ගත වෙනවා. රෝහල්ගත වුණාම සමහරලාට ළඟ ඉන්න කෙනෙක් නේ. සල්ලි වලට ළඟ ඉන්න කියන්නේ. දැන් ඉතින් එහෙමත් තියෙනවා සල්ලි දීලා ළඟ තියෙනවා සමහර ඇත්තෝනේ කුලියට ඉන්නවා ලෙඩා බලා ගන්න සමහර කුලියට ගිහිල්ලා ඉන්නවා මං එයා බලා ගන්නම් කියලා. අද ඒ තත්ත්වයටපත් වෙලා. ඉස්සර අපි අසනීප වුණාට පස්සේ හරි
මං අම්මා බලා ගන්න, මං තාත්තා බලා ගන්න, නැත්තම් මං ආච්චි බලා ගන්න, මං සීයා බලා ගන්න, අපේ පුංචි අම්මා අපි බලා ගන්න. නැත්තම් ඉස්සර අපේ ගම්වල හිටිය ඔක්කොම මාමලා නැන්දලානේ. ඔක්කොම කියන්නේ මාම නැත්නම් නැන්දා. හරි මාමා මං බලා ගන්නම්කෝ. කට්ටිය ඉදිරිපත් වුණා. දැන් බෑනේ බිසි. හරි බිසි කියනවා. මොකද බිසි කරන්නේ? කරන දේකුත් නෑ බැලුවා වැඩිය. එතකොට ඒ தත්ත්වයට පත්වලා එහෙම වෙන්න එපා. බුදුහාමුදුරුවෝ එදා පෙන්නවා. උද බින්දු නිපාතේන. එහෙනම් වතුර බින්දු බින්දු වැටිලා අර පෙන් කලයක් හැදෙනවා වගේ පින් කලයක් හැදෙනවා. අපි පුණ්‍යවන්තයෝ බවට පත් වෙනවා. ඒ නිසා චූටි චූටි පින්කම් වුණත් පොඩි පොඩි පින්කම් වුණත් එකතු කරගන්න. උදේ පටන් හැන්දෑ වෙනකන් රෑ වෙනකන් අපි සිතන දේවල් යහපත් දේවල් හිතමු. කතා කරන දේවල් හොඳ දේවල්ම කතා කරමු. කරන දේවල් හොඳ දේවල්ම කරමු. හොඳ දේවල් හිතලා හොඳ දේවල් කතා කරලා හොඳ දේවල් කරලා අපේ සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන කොහොම හරි අපේ බලාපොරොත්තුව මේ සංසාර දුකින් එතරව නිවෙනින් සැනසෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව සිදු කරමින් ලෝකයාට මෙම ධර්ම දාණය බෙදා දෙමින් කටයුතු කරන පින්වත් පිරිසක් ඉන්නවා. කලපුගම පදිංචි එච්.ඩී. රංජනී, කලපුගම පදිංචි රුක්මිනී පෙරේරා, කලපුගම පදිංචි එච්.එල්. මෛත්‍රීසේන, කලපුගම පදිංචි මාලා පත්මිනී රුබේරු, කලපුගම පදිංචි ලිමෙත් මන්දතු මෛත්‍රීසේන කියන ඒ පින්වත් නෝනලා මහත්තුරු එකතු වෙලා අරමුණු හැටියට සඳහන් කොට තිබෙනවා. හෙට්ටිආරච්චිගේ මෛත්‍රී ලතා මෙනෙවියට පින් අනුමෝදන් කිරීම, එච්.ඩී. රෝහණ සිරි මෛත්‍රීසේන මහත්මයාට පින් අනුමෝදන් කිරීම, එව්ලින් මාග්‍රට් මෑණියන්ට පබ්ලිස් අප්පුහාමි පියාණන් ඇතුළු ඒ ඥාතීන්ට පින් දීම, වයි පියදාස පෙරේරා පියාණන්ටත් කේ ඇලිස් නෝනා මෑණියන් ඇතුළු ඥාතීන්ට පින් දෙන්නටත්, ටී.ජේ. රුබේරු පියාණන්ට මිස්ලින් කුරුප්පු මෑණියන් ඇතුළු ඒ මිය පරලෝකීය වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලිමෙත් මන්දතු දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනය. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. පවුලේ හැම දෙනාගේම පවුල්වල සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් අසල්වාසීන් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. ලංකා වාසී ලෝක වාසී හැම දෙනාටම තුන්වන්ගේ ශක්තියෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බෝධි විහාරාධිපති වැඩ සිටු අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයටත් අපවත් වී වදාළ, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මිය පරලෝකීය වූ සීල රණවිරුවන් ඇතුළු හැම දෙනාටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිවෙස්වල සිට බණ ඇසූ ඔබ හැම දෙනාටත් ආශිර්වාද කිරීමේ අරමුණක් තබාගෙන අද දවසේදී වටිනා ධර්ම දේශනාවක් සංවිධානය කරමින් ලෝකයාට බණ අහන්නට සලස්වලා ධර්ම දාණය බෙදා දීලා මේ රැස් කරගත්තා වූ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ දේවල්ම බැල්ම රැකවරණ ආරක්ෂාව අපේත ලැබේවා. දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි, අප හැම දෙනා නමින්ම මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටත් නිවෙස්වල සිට බණ ඇසූ ඔබ හැම දෙනාටත් ඔබට මේ අවස්ථාව උදා කරලා දුන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ වත්මන් අධ්‍යක්ෂක ධූරේ දරන බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් අපගේ ආදරණීය දෙමව්පිය දූදරු සහෝදර සහෝදරියන් නෑදෑ හිතවත් දූදරු සහෝදර හැම දෙනාටම මේ පින් අත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු, වෙලහෙළඳාම් කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා, මානසික පීඩාවක් ඇති නොවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිට වූ වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවනින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම
හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති.